දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි ජපන් පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 44 වෙනි කංජය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි 44 වෙනි කංජය ඉනු කියලා කියන්නේ බල්ලා කියන එක. එතකොට අපි ඒක කොහොමද ජපන් වලින් ලියන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට චුට්ටක් ඉන්න දුර පුතාලා. ඉනු කියන කංජය දුල පුතාලා ඊයේ ඕකී කියන කංජය ලියලා තියෙන්නේ. එතකොට ඒකට පොඩ්ඩයි වෙනස් වෙන්නේ. ඒක දුල පුතාලා දැක්ක හැටිය තේරෙනවා. ඒ උඩට පොඩි ඉරි කැල්ලක් කෙනෙක් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා බොහොම ලේසි කංජයක්. එතකොට ඉනු කියන එක ඒක නමුත් කංජි කියන එක ලේසි වුණාට ඇත්තටම ඒක භාවිතා නොකරනකොට අමතක වෙන්න පුළුවන්. ඒක ජපන් අයටත් එහෙමයි. අපිට විතරක් නෙවෙයි හැමෝටම. ඒක නිසා ඒක භාවිතා කළා දුල පුතාලා තාම පොඩි ඒ කියන්නේ තාම එතරම් වයසක් වෙන්නේ නැති නිසා දැම්ම ඉඳන් ඒවට පුරුදු වුණාම අනිවාර්යයෙන්ම දුල පුතාලට ඒක හොඳින් මතක තියාගන්න පුළුවන්. ඒක නිසා කංජි කියන එකත් ඒ කියන්නේ පොඩි පන්ති වල ඉඳන් ඉගෙන ගන්නකොට කංජි කියන එකත් ලොකු අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඒක දුල පුතාලට අලුත් ඒ කියන්නේ කංජි කියන එක තමයි අපිට ලංකාවේ සිංහල භාෂාව එහෙම ඉගෙන ගන්න කට්ටියට අමාරු වෙන්නේ. මොකද අනිත් රටවල් වල කංජි තියෙන රටවල් ගොඩක් වෙලාවට ඒක නිසා අපිට ඒ කංජි කියන එක ගොඩක් වෙලාවට දකුණු ආසියානු රටවල් වලට බැරි වෙන්නේ ඒක. නමුත් මම කලිනුත් කියලා තියෙනවා අනිත් රටවල් වලට වඩා සිංහල කතා කරන අයට ඒක ඕනම භාෂාවක් ඉතාම පහසුවෙන් කතා කරන්න පුළුවන්. හොඳට ප්‍රනවුන්ස් කරන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් වෙන ජපන් භාෂාව වුණත් ඉන්දියන් හරි අනිත් රටවල් වල කතා කරනකොට ඒක හරියට කතා කරන්න බෑ. ඒක ඒ භාෂාවලින් හින්දි භාෂාව හරි ඒවයි එන ඒ කොටස් කෑලි ඒ වෙන භාෂාවල් කතා කරත් ඒ කොටස ගොඩක් වෙලාවට එහෙම ඒක අපිට දකින්න පුළුවන්. ඒක නිසා සිංහල භාෂාව කතා කරන කෙනෙක්ට ජපන් භාෂාව වුණත් හොඳින් ජපන් අය විදියටම කතා කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ කංජි කියන එක ගොඩක් වෙලාවට අපි ජපන් භාෂාවේදී දූල පුතාලට අමාරු වෙන්නේ කංජි කියන එක මේ මතක තියාගන්න එක තමයි. නමුත් ඒක වුණත් දූල පුතාලා දැන් සාමාන්‍ය පෙළවත් තාම කළා නැති දූල පුතාලා හින්දා ඒක වුණත් තරම් අපහසු දෙයක් වෙන්නේ නැහැ. ඇත්තට මේක නිසා හොඳට ජපන් අය වගේම ඒ නේටිව් විදියට කතා කරන්න, ලියන්න, කියවන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා දූල පුතාලා වුණත් උසස් පෙළ වගේ කරනකොට. අපි බැලුවොත් එහෙම එතකොට මේ ඉනු කියන කංජය අපි මෙතන බලන්න. එතකොට අපි ඉනු කියන එක බැලුවොත් එහෙම එතකොට මේකෙදි අපි මුලින්ම මේ කොටස ලියන්නේ එතකොට 1යි 2යි 3යි 4යි ස්ටෙප් 4යි. එතකොට ඉනු කියන කංජය එතකොට අපි ලිව්වේ. මම ආපහු පාරක් ලියන්නම්. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. ස්ටෙප් 4යි තියෙන්නේ එතකොට ඉනු කියන කංජය. ආපහු ලිව්වොත් එහෙම 1යි 2යි 3යි 4යි ස්ටෙප් 4යි ඉනු කියන එක. එතකොට ඒකට කෙන් කියලා මේ චයිනීස් රීඩින් එක කෙන් කියලා tie කියන එකත් එතකොට මෙතන දක්වලා තියෙනවා. අපි බැලුවොත් එහෙම අපි උදාහරණේ බැලුවොත් එහෙම එතකොට ඉනු කියන කංජයේ උදාහරණේ බැලුවොත් එහෙම චීසයි ඉනුගා ඉප්පිකි ඉමස්. එතකොට චීසයි ඉනු කියලා කියන්නේ චීසයි කියන කංජය අපි කතා කරලා තියෙන්නේ මේ කොටස දූල පුතාලා දාන්න කොටස චීසයි කියලා කියන්නේ පොඩි කියන එක. චීසයි ඉනුගා ඒ කියන්නේ පොඩි බල්ලා. එතකොට ඉප්පිකිමස් පොඩි බල්ලෙක් එකෙක් ඉන්නවා කියලා කියන්නේ. එතකොට චීසයි ඉනුගා ඉප්පිකිමස් පොඩි බල්ලෙක් ඉන්නවා කියන එක්කෙනෙක්. එතකොට මේ බල්ලෝ ඒ වගේ ඒ සාමාන්‍ය පොඩි සත්තු එහෙම කතා අපි ගණන් කරන්නේ හිකි කියන එකෙන් ගණන් කරන්නේ. ඉප්පිකි නිහිකි කියලා අපි ගණන් කරන්නේ හිකි කියන එකෙන්. මේක පොඩි සත්තු ඒ කියන්නේ අපි කුරුල්ලෝ එහෙම නෙවෙයි
සත්තු ජාති එතකොට පූස වෙන්න පුළුවන් බල්ල වෙන්න පුළුවන් ඒ වගේ පොඩි සත්තු එතකොට අපි හරකා ඒ වගේ ලොකු සත්තු ඒවා වෙන විදිහකට ගණන් කරන්නේ අලියයි හරකා වගේ ඒ ලොකු සත්තු එතකොට බල්ල පූස වගේ පොඩි සත්තු එතකොට ගණන් කරන්නේ එතකොට මේ හිකි කියන මේ වචනේ භාවිතා කරලා එතකොට අපි මේක එකක් කියනකොට ඉප්පිකි වෙනවා හිකි කියන එකට බිඳුවක් වෙලා ඉප්පිකි කියලා වෙනවා ඒක දුවල පුතාලා මතක තියාගන්න ඊළඟට දෙන්නෙක් නම් එතකොට නිහිකි ඊළඟට තුන් දෙනෙක් නම් සම්බිකි එතකොට සම්බිකි කියන එක එතකොට මම සමහර වෙලාවට මේවා එක දිගට ලියනවා ඒක දුවල පුතාලා ඒක හරි සං කියන එක මම ලිව්වෙ එතන සම්බිකි මේක උනත් එතකොට වෙන් වෙනවා එතකොට ඒකත් සම්බිකි එතකොට මේ එතකොට අනිත් ඒවා එතකොට යොන් හිකි ගොහිකි රොප්පිකි වෙනවා ඊළඟ එකත් එතකොට ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මෙතනදී මේක මේ කොටස විතරක් ඉගෙන ගත්තාම එතකොට ඉප්පිකි කියන එක නිහිකි කියන එක සම්බිකි ඒ කියන්නේ බල්ල පූස වගේ එතකොට ඒ වගේ සත්තු ගණන් කරන්න එක භාවිතා කරනවා කියන එක එතකොට මේ අවස්ථාවේදී පොඩි බල්ලෝ එකෙක් ඉන්නවා කියන එක තමයි මෙතන කියන්නේ චීසයි ඉනුගා ඉප්පිකි ඊමස් චීසයි ඉනුගා ඉප්පිකි ඊමස් අපි ඊළඟ එක බැලුවොත් එහෙම බංකෙන් එතකොට බංකෙන් එතකොට මේ අවස්ථාවේදී ඒ බල්ල වර්ගයක් මේ අවස්ථාවේදී මේ බංකෙන් කියලා කියන්නේ ඊළඟ එක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී දුර පුතාලා ඉනු කියන එක විතරක් මේක විතරක් ගොඩක් වෙලාවට මතක තියාගත්තට කමක් නැහැ මේව පස්සේ ආපහු ඊළඟ කොටසේදී හම්බ වෙනවා මේ කොටස බං කියන එක ඒක උනත් ඒ බල්ලෝ වර්ගයක් ඇත්තටම එතකොට ඒක අපි ඉස්සරහට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා චීසයි ඉනුගා ඉප්පිකීමස් කියන ඒක විතරක් දුර පුතාලා මතක තියාගත්තාම ඇති මේ අවස්ථාවේදී දුර පුතාලා එක ලියාගෙන ඉවර නම් එතකොට ඒක අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේ බං කියන එක මේක ඉස්සරහට එතකොට මුර කරනවා මුරපල පොලිස් මුරපල ඒ වගේ අවස්ථාවලදී එතකොට භාවිතා කරන කන්ජයක් එතකොට දූල පුතාලට මේකේ අදහස එතකොට මම හිතනවා එනවා කියලා ඒක කිව්ව විතරක් එතකොට ඒ මුරබල්ලෝ කියන්නේ එතකොට ඒක කියන්නේ ගෙවල් වල එහෙම ඒ ඉන්න ලයන් ෂෙපර්ඩ්ලා හරි මේ ජර්මන් ෂෙපර්ඩ්ලා වගේ ඒ වගේ බල්ලු ගැන මේ තියෙන්නේ බංකෙන් කියලා කියන්නේ එතකොට ඒ වගේ බල්ලු තමයි එතකොට ඊළඟට බුල්ඩෝග්ලා වගේ ඒ වගේ ඒ බල්ලු තමයි එතකොට මේ තියෙන මුරට බල්ලෝ ඒ කියන්නේ මුරට ඉන්න එහෙම ගෙවල් එහෙම මුර කරන්න එහෙම භාවිතා කරන බල්ලු ගැන තමයි තියෙන්නේ එතකොට අපි මේ අවස්ථාවේදී මේ අපි ඒක ඉස්සරහට ආපහු හම්බ වෙනවා එතකොට අපි එතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී චීසයි ඉනුගා ඉප්පිකීමස් කියන එක දුල පුතාලා හොඳින් මතක තියාගන්න සර් ඔව් කියන්න සර් අද මමයි අදයි ලොග්ගුනේ සර් යාළුවෙක් මං ඉස්කෝලේ ඔව් මේ මට තේරෙන්නේ සර් නෑ ඒක තමයි මේ දැන් ඉඳන් එක තරම් සාර්ථක නෑ අපි අප්‍රේල් මාසේ මුල් සතියේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ජපන් පන්තිය අපි අප්‍රේල් අපි බ්‍රහස්පතින්දායි සිකුරාදායි අපි ඔව් කියන්න සර් යා මගේ මේ පන්තියේ යාළුවෙක් සර් ඒක තමයි බ්‍රහස්පතින්දායි සිකුරාදායි අපි අප්‍රේල් මාසේ පළවෙනි දෙවෙනි දිනක් අපි පන්ති පටන් ගන්නවා අප්‍රේල් දෙවෙනි දිනක් අප්‍රේල් මාසේ මුලින්ම එන බ්‍රහස්පතින්දායි සිකුරාදායි අපි පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ එතකොට ඒකට සහභාගී වෙන එක මම හිතන්නේ හොඳයි ඒක අපි තියන්නේ 6යි කාලට තියන්න බලාපොරොත්තු වෙන්නේ පන්තිය 6යි කාලට
එතකොට 6යි කාලට අපි පන්තිය තියන්න බලාපොරොත්තු වෙනවා 6 විනාඩි 40ක් 6යි කාලේ ඉඳන් මේ බ්‍රහස්පතින්දායි සිකුරාදායි. එතකොට දවස හරියට මට මතක නැහැ. මේ සෙනසුරාදා දෙවනිද වෙන්නේ දෙවනිද තුන්වෙනිද හතරවෙනිද පස්වෙනිද හත්වෙනිදා හතරවෙනි මාසේ හත්වෙනිදා 6යි කාලේ ඉඳන් 6යි කාලේ ඉඳන් ඊළඟට 6යි කාලේ ඉඳන් ඒ වගේ සිකුරාදා 8 වෙනි සිකුරාදා 6යි කාලේ ඉඳන් පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සම්බන්ධ වෙන එක මම හිතන්නේ හොඳයි. ඒ මොකද භාෂාවක් කියන එකේ පා වුණාම ඉගෙන ගන්න එක තව අමාරුයි. ඒක නිසා මුලින් ඉඳන් ඉගෙන ගන්න එක මම හිතන්නේ හොඳ වෙයි. ඒක දූල පුතාලා දන්න මේ ඉස්සරහට කාලසටහන දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලබන මාසේ තුල කාලසටහන දෙන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා කැමති ඕන කෙනෙක්ටම එන්න පුළුවන්. බොහෝ දුරට ඔව් කියන්න. ඔව් කියන්න පුතා. මම සර් ගෲප් එකේ නෑ සර්. ඒක ප්‍රශ්නයක් නෑ. මට WhatsApp එකක් එවන්න මේ එතකොට මම ඒකට කාලසටහන එවන්නම්. මේ ඕන කෙනෙක්ට WhatsApp නම්බර එක දෙන්න. ඒකට මේ ඕන කෙනෙක්ට මැසේජ් එකක් එවන්න. ඒ කියන්නේ එතකොට කාලසටහන මේ එවන්න පුළුවන්. ඒක හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඒකට මේ WhatsApp නම්බර එක තියෙනවා. ඒකට මේ මැසේජ් එකක් එවන්න. එතකොට කාලසටහන ඒ වගේම මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ අප්‍රේල් මාසේ අප්‍රේල් 7 වෙනිදා 8 වෙනිදා මම හිතන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා ඒ 6යි කාලේ ඉඳන් ඒ පටන් ගන්න පන්තියට සහභාගී වෙන්න. අපි ලබන අවුරුද්දේ ගොඩක් වෙලාවට ඒ පන්තිවල ඒ පන්ති කරන ඒ අපි ග්‍රේඩ් 7 ඉංග්‍රීසි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට 8 ඉංග්‍රීසි 7-8 ඉංග්‍රීසි පටන් ගන්නවා අපි මේ සතියේ. ඒ කියන්නේ මේ සතියේ සඳුදා 7 ඉංග්‍රීසි පටන් ගන්නවා 7 ඉඳන් 7 නෙවෙයි. චුට්ටක් ඉන්න 7යි 10 වෙන්න ඕන. ඊළඟට 8 ඉංග්‍රීසි පටන් ගන්නවා. ඒක මේ 7-8 ඉංග්‍රීසි වලට සහභාගී වෙන්න කැමති දූල පුතාලා ඉන්නවා නම් වෙලාව දන්නේ නැති දූල පුතාලා මැසේජ් එකක් එවන්න WhatsApp වලට මම එවන්න පුළුවන් ඒක. අපි ලබන අවුරුද්දේ 6-7 ICT 9 කරනවා ICT 8 දැනට අපි කවුරු හරි හොයාගෙන යනවා. ඒ වගේම 7-8 ඉංග්‍රීසි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පන්තිත් පොඩ්ඩක් ඒක ICT ඉංග්‍රීසි පුළුවන් තරම් උත්සාහ ගන්නවා. ගණනුයි විද්‍යාවයි ICT ඊළඟට ඉංග්‍රීසි ඒ ටික කොහොම හරි මේ අපි කරන්න බලාපොරොත්තු වෙන පන්ති 4. grade 10 වලට ICT උගන්වන්න මේ try කරනවා. උපරිම උත්සාහයක් ගන්නවා ICT කරන්න grade 10 වල ලබන අවුරුද්දේ. දැනට මේ එහෙම 9ට හම්බ වෙලා තියෙනවා. 10ට පොඩ්ඩක් උපරිම උත්සාහයක් ගන්නවා පටන් ගන්න. අපි ඒක බලමු පොඩ්ඩක් එහෙම වුණොත් කොහොමද කරන්නේ කියලා. අපි ආපහු පාඩමට ආවොත් එහෙම අපි ඒ ඉනු කියන එක අපි කතා කරේ. එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උෂි. උෂි කියන එක කියන්නේ හරක. උෂි කියලා කියන්නේ හරක කියන එක. එතකොට හරක කියන kanjiය අපි කොහොමද ලියන්නේ කියන එක තමයි අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට උෂි කියන kanjiය කොහොමද අපි ලියන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේක. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, ඊළඟට හතරවෙනි ස්ටෙප් එක උෂි. මේකට සමාන kanji අපිට ඉස්සරහට හම්බ වෙනවා. එතකොට දූල පුතාලා මේවා එකපාරක් ලියලා තියුණාම මේක ස්ටෙප් එක නිකම්ම දන්නවා. ඒක නිසා ඒව ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මේක මේ ස්ටෙප් ටික මතක තියාගන්න. එතකොට මේ උෂි කියන එකේ එතකොට අපි ලියන ස්ටෙප් ටික මේක උෂි. ඒ වගේ මේකේ Chinese reading එක give කියලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි බලලොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක උෂි.
ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක උෂි. අපි බැලුවොත් එහෙම එතකොට මේකේ මේ වචන ටික අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී තියෙන වචන ටික අපි බැලුවොත් එහෙම ඕකී උෂිගා ඉමස්. ඕකී කියන එක අපි කලින් කතා කරලා තියෙනවා කන්ජියත් ඉගෙනගෙනව තියෙනවා. එතකොට දුල පුතාලට මේ වචන ටික නැති වුණත් මේ අවස්ථාවේදී මේක තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට මේකට අපි කියන්නේ පුරිගණා කියලා. පුරිගණා කියලා කියන්නේ එතකොට මේ උඩින් අකුරු ලියන එකට ඒකට පුරිගණා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කියවන විදිය ලියනවා කියන එක. එතකොට අපි බැලුවොත් එහෙම ඕකී උෂිගා ඉමස්. ඕකී කියලා කියන්නේ ලොකු කියන. ඕකී උෂි කියලා කියන්නේ එතකොට ගවය කියන එක. එතකොට එළදෙන ඒ හැමෝටම කියන්නේ එතකොට මේ උෂි කියලා කියන්නේ හරකයි එළදෙනයි හැමෝටම උෂි කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඕකී උෂිගා ඉමස්. ඕකී උෂිගා ඉමස් කියලා කියන්නේ එතකොට. එතකොට ඕකී උෂිගා ඉමස් කියලා කියන්නේ එතකොට මේ ලොකු මේ හරකෙක් ඉන්නවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම වතාෂි වා මයිනිචි ගියුනියු ඕ නොමිමස්. වතාෂි කියලා කියන්නේ මම කියන එක. ඒක දුල පුතාලා දන්න දෙයක්. මයිනිචි කියලා කියන්නේ හැමදාම. මයිනිචි කියලා කියන්නේ හැමදාම කියන එක. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් තව මයි අසා. මයි අසා කියලා කියන්නේ හැම උදෑසනකම. මයි බං කියලා කියන්නේ හැම රාත්‍රියකම. ඊළඟට මයිසුකි කියලා කියන්න පුළුවන්. මයිෂු කියන එක අපි ඉස්සෙල්ලුවොත් එහෙම මයිෂු කියලා කියන්නේ එතකොට හැම සතියකම. අපි මයිසුකි කියලා කියන්නේ හැම මාසිකම. ඊළඟට මයිතොෂි කියලා කියන්නේ හැම අවුරුද්දකම. එතකොට මේ මයි කියන එක භාවිතා කරලා මයි අසා කියලා කිව්වේ හැම උදෑසනකම, මයි බං කියලා කිව්වේ හැම රාත්‍රියකම. මයිෂු කියලා කිව්වේ එතකොට අපි මේ අවස්ථාවේදී මායිත් බැලුවොත් එහෙම මයි අසා කියලා කියන්නේ හැම උදෑසනකම. මයි අසා කියන්නේ හැම උදෑසනකම කියන එක. මයි බං කියලා කියන්නේ හැම රාත්‍රියකම. මයි බං කියලා කියන්නේ හැම රාත්‍රියකම. මයිෂු කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මයිනිචි කියන එක මන් ලිව්වේ නෑ මොකද මෙතන තියෙන නිසා. එතකොට මයිනිචි කියන එක මෙතන තියෙන නිසා මයිනිචි කියලා කියන්නේ හැම දවසකම. හැම දවසකම කියන එක. ඊළඟට මයිෂු කියලා කියන්නේ හැම සතියකම. මම මෙතන උන්නම් ලියන්නම් මයිනිචි කියලා කියන්නේ හැම දවසකම. මයිෂූ කියන්නේ මොකද්ද? මයිෂු කියන්නේ හැම සතියකම. හැම සතියකම කියන එක තමයි මයිෂු කියලා කියන්නේ. මොනවා හරි ඒකේ කොටසේ තේරුම් නැති කොටස් තියෙනවා නම් කියන්න දුල පුතාලා මම ආපහු පාරක් කියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මයි අසා කියලා කියන්නේ හැම උදෑසනකම. මයි බං කියලා කියන්නේ හැම රාත්‍රියකම. මයිෂු කියලා කියන්නේ මයිනිචි කියලා කියන්නේ හැම දවසකම. ඊළඟට මයිෂු කියලා කියන්නේ සෑම සතියකම. මයිසුකි කියලා කියන්නේ සෑම මාසිකම. මයිතොෂි කියලා කියන්නේ හැම අවුරුද්දකම. සෑම අවුරුද්දකම. එතකොට හැම අවුරුද්දකම කියන එක. එතකොට මේ ටික අපි බැලුවොත් එහෙම වතාෂි වා
mainichi gyuniu o nomimasu. Nomimasu කියලා කියන්නේ නොමු කියන එක. එතකොට නොමු කියලා කියන්නේ බොනවා කියන එක. එතකොට මේ ක්‍රියාපදය එතකොට ඒක වර්තමාන කාලේ මස් වලින් දැක්වුවාම නොමිමස් කියන එක. එතකොට අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක නොමු කියන එක. ඒකේ නොමිමස් කියලා වෙනවා. එතකොට වර්තමාන කාලේ මස් වලින් අපි ලියනකොට ඒක polite විදියට. එතකොට watashi wa mainichi gyuniu කියලා කියන්නේ කිරි. අපි බොන එලකිරි කියන එක. එතකොට ඒ කිරි කියන එක. එතකොට gyuniu කියලා කියන්නේ watashi wa මම mainichi හැමදාම gyuniu කියලා කියන්නේ එතකොට මේ එලකිරි කියන එක. ඕ නොමිමස් නනි ඕ නොමිමස් කියලා. එතකොට මේ බොනවා කියලා අපිට මිසෝ නොමිමස් හරි එහෙම ඕ කියන එකෙත් එක්ක නොමු කියන එක එන්නේ. එතකොට ක්‍රියාපදයේ එතකොට මේ කර්මය කියන එක අරවස් දක්වන්නේ. එතකොට මේකෙදී කිරි බොනවා කියන එක. එතකොට නොමු කියලා කියන්නේ බොනවා. ඒක අපි මස් වලින් දැක්වුවාම නොමිමස්. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතනට වෙනකන් දුවල පුතාලට තේරුණා කියලා හිතෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කොරේවා කියලා කියන්නේ මේක. කොරේවා ගියුනිකු නො කරේ දෙස්. ගියුනිකු කියලා කියන්නේ හරක් මස් කියන එක. එතකොට බීෆ් කියන එක. එතකොට ඒකේ කොරේවා ගියුනිකු නො කරේ දෙස්. කරේ කියලා කියන්නේ එතකොට මේ කරේ කියලා කියන්නේ අපේ මේ ව්‍යංජන කියන එක නෙවෙයි. ජැපනීස් කරේ කියන එක. එතකොට ඒක වෙනස් අපේ මේ කරි වලට වඩා. ඒ කරි වලට මේ හරක් මස් දාලා තියෙයි කියන එක තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. කොරේවා ගියුනිකු කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේ හරක කියන මේ kanjiය මේක මස් කියන kanjiය නිකු කියන එක මේ තියෙන්නේ. ඒක නිසා කොරේවා ගියුනිකු නෝ කරේ දෙස්. කරේ කියලා කියන්නේ කරි කියන එක. එතකොට අපි කරි වලට ඉංග්‍රීසියෙන් කරි වලට කියන්නේ කරේ කියලා. ඒක හොඳට මතක තියාගන්න. කොරේවා ගියුනිකු නෝ කරේ දෙස්. එතකොට මේක කරි කියලා තමයි කියන්නේ. එතකොට මේ හරක් මස් දාපු කරි එකක් කියලා තමයි දක්වලා තියෙන්නේ. මෙතෙන් වෙනකන් දුවල පුතාලට තේරෙන්නේ නැත්නම් තියනවද? නැහැ සර්. ඕකේ. මේ කරේ කිව්වහම ජපාන් කරේ කියලා කියන්නේ අපේ කරේ වගේ නෙවෙයි. පොඩි වෙලාවයි යන්නේ හදන්න. මේ ඊටාම ලේසි හදන්න. ඒක විනාඩි 10ක් වගේ තියෙනවා නම් හොඳට කරේ එකක් හදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එළවලු ටිකක් කපලා දාලා මොනවා හරි රත් කරලා කරේ කැටයක් දාන්න විතරයි තියෙන්නේ. ඊටාම පහසුයි. විනාඩි 10ක් තියෙනවා නම් ඉක්මනට කරේ එකක් හදාගෙන පුළුවන්. ඒ තරම් ඒක අපේ වගේ ඒ නෙවෙයි තියෙන්නේ. ඒක වෙනසක් තියෙනවා. ඒක නිසා ජපනීස් කරි කියලා කියන්නේ වෙනස් දෙයක්. ඒක තුල පුතාලා හිතන කරි එකට වඩා වෙනස් කියන එක මතක තියාගන්න. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ මේක මොනෝ කියලා කියන්නේ දේවල් කියන එක. එතකොට දේවල් කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි ඒක බැලුවොත් එහෙම මොනෝ කියලා කියන්නේ දේවල් කියන එක. අපි බැලුවොත් එහෙ kanji ලියන විදිය පළවෙනි ස්ටෙප් එක අපි බැලුවොත් එහෙම මේක මේ දකුණු පැත්ත වම් පැත්ත දූල පුතාට ලියන්න පුළුවන්. මොකද මේක කලින් ඒ හරක කියන kanjiයේ කොටසක් මෙතන තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. එතකොට මේක ලියන්න පුළුවන් දූල පුතාලට අනිවාර්යයෙන්ම. ඒකෙදී මේ දේවල් කියන එක එතකොට මේ හරකත් එක්ක එතකොට සම්බන්ධයක් තියෙයි කියන එක මෙතන දූල පුතාලට එතකොට තේරෙන්න ගන්න පුළුවන්. එතකොට අපි ඒ ගොඩක් වෙලාවට ඒ අතීතයේ ඒ කුඹුරු වැඩ එහෙම කරනකොට හරක් එහෙම භාවිතා කරලා කුඹුරු වැඩ කරන ඒ වගේ ඒ කාලවල kanji හැදිච්ච කාල. එතකොට ඒවත් එක සම්බන්ධකම් තියෙයි කියන එක මතක තියාගන්න. අපි බැලුවොත් එහෙම එතකොට මේ
මේ කොටස අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, එතකොට තුන්වෙනි ස්ටෙප් එක, මෙතන හතරවෙනි ස්ටෙප් එක. මෙතන මේ කොටස ලියන විදිය වෙනස්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මොකද කලින් අවස්ථාවේ මෙහෙම ලියලා උඩින් ඉඳන් පහළට ලිව්වේ. එතකොට මේ අවස්ථාව ලියන විදිය වෙනස් කියන එක මතක තියාගන්න. අපි එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක, හත්වෙනි එක, අටවෙනි එක. ආපහු ලිව්වොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මොනෝ කියන එක එතකොට අපි ඒක ලිව්වේ. එතකොට ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක, හත්වෙනි ස්ටෙප් එක, අටවෙනි ස්ටෙප් එක. මොනෝ අපි ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක, හත්වෙනි ස්ටෙප් එක, අටවෙනි ස්ටෙප් එක. මොනෝ කියන්නේ එතකොට දේවල් කියන එක. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඒකට උදාහරණය අනොමිසේනිවා ඉරෝනා මොනෝගා අරිමස්. අනෝ කියලා කියන්නේ අර කියන එක අපි දන්නවා. මිසේ කියලා කියන්නේ කඩය. මිසේ කියලා කියන්නේ කඩය. මිසේ කියලා කියන්නේ කඩය කියන එකට එතකොට මිසේ කියන එක අනොමිසේ නිවා ඉරෝනා නිවා කියලා කියන්නේ ඒ කියන්නේ නිවා නි කියලා කියන්නේ ඒක තුල කියන එක. නිවා කියන්නේ ඒක ළඟ ඒ කියන්නේ ඒක තුල වුණාට අපි කිව්වොත් එහෙම ග්‍රවුන්ඩ් එකක මොනවා හරි තියෙනවා වගේ. එතකොට ඒක තුල කියන එක එතකොට ඒක මේ කියන්නේ එතකොට මේ අනොමිසීනිවා ඉරෝනා මොනෝගා අරිමස්. එතකොට ඉරෝනා මොනෝගා අරිමස් කියන එක එතකොට මේ අවස්ථාවේදී එතකොට මොනෝ කියලා කියන්නේ දේවල් කියන එක. ඉරෝනා කියලා කියන්නේ විවිධ කියන එක. විවිධ කියන එක ඉරෝනා කියලා කියන්නේ විවිධ කියන එක. විවිධ මං ආපහු පාරක් ලියන්නම් ස්ටෙප් ටික ලියන විදිය. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. මෙතන වෙනස් වෙනවා. හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක, හත්වෙනි ස්ටෙප් එක, අටවෙනි ස්ටෙප් එක. ස්ටෙප් 8යි. අපි මේකට කියන්නේ මොනෝ කියන එක. එතකොට අනොමිසේනිවා ඉරෝනා මිසේ කියලා කියන්නේ අර කඩය. අර කඩය තුල එතකොට ඉරෝනා කියලා කියන්නේ විවිධ කියන. ඉරෝනා කියලා කියන්නේ විවිධ කියන එක. මොනෝ කියලා කියන්නේ දේවල්. අර කඩේ එතකොට විවිධ දේවල් තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. අනුමිසේනිවා ඉරෝනා මොනෝගාරිමස්. අපි පොඩ්ඩක් මේකේ කොටසක් විතර අපි බැලුවොත් ඊළඟ කොටස මේ කොටසේ එතකොට තතෙමොනෝ කියලා කියන්නේ බිල්ඩින් කියන එක. ඒක දුර පුතාලා මතක තියාගන්න. ඊළඟට තතෙමොනෝ කියලා කියන්නේ මේ බිල්ඩින් කියන එක. තතෙමොනෝ ඒ කියන්නේ ගොඩනැගිලි. තතෙමොනෝ කියලා කියන්නේ ගොඩනැගිලි කියන එක. එතකොට නිමොත්සු කියලා කියන්නේ එතකොට දූල පුතාලාගේ ළඟ තියෙන කොහේ හරි ගෙනියන යනකොට අරන් යන ඒ බෑග් එකේ මොනවා හරි ගෙනියන එක සූස් කේස් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එතකොට ඒ බඩු කියන එක එතකොට බාණ්ඩ කියන එක එතකොට මේ නිමොස්සු කියලා කියන්නේ බාණ්ඩ. මේ බුක්ක කියලා කියන්නේ මෙතන බුක්ක කියලා කියන්නේ ප්‍රයිස් කියලා කිව්වට ප්‍රයිස් නෙවෙයි. බුක්ක කියලා කියන්නේ ජීවන වියදම. බුක්ක කියලා කියන්නේ ජීවන වියදම. ජීවන වියදමට මම දන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රයිස් කියනවාද කියලා. නමුත් ඒ බුක්ක කියලා කියන්නේ ජීවන වියදම. ඒ කියන්නේ ඒ ජීවන වියදම කියලා තමයි මම හිතන්නේ සිංහලෙන් කියන්නේ. ඔය ජීවන වියදම. එතකොට ඒක බුක්ක.
ලංකාවේ එහෙම ජීවන වියදම වැඩි වෙනවා. ඒ වගේ වෙලාවට අපි කියන්නේ බුක්ක ගාගත්තේරු හරි එහෙම ඒ වගේ කියන්නේ. එතකොට ඒ උද්දමනයේ තියෙන අවස්ථාව බුක්ක ගාගත්තේරු කියලා කියන්න පුළුවන්. නිමොත්සු කියලා කියන්නේ එතකොට බාණ්ඩ කියන එක කියලා අපි කතා කරා. එතකොට මෙතනින් එතකොට අපි මේ ටික මේ බුක්ක කියන එක එතකොට අපි කතා කරේ එතකොට ජීවන වියදම කියන එක නිමොත්සු කියලා කිව්වේ එතකොට ඒ බාණ්ඩ කියන එක තතිමොනෝ කිව්වේ ගොඩනැගිලි කියන එක. මෙතනින් අපි අදට මේ කොටස කංජි ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට අහන්න පුළුවන් නම්. ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස චුට්ටක් ඉන්න CD එක මම අහන්න සලස්වනවා කිව්වට CD එක මම හිතන්නේ මම කම්පියුටර් එකේ දාලා නැහැ. මම පස්සේ ඊළඟ දවසේ ඒක පොඩ්ඩක් අහන්න සලස්වන්නම්. මේ පොතේ තියෙන කොටස දූල පුතාලට ඒක මම බොහොම ස්තුතියි. cost of living කියලා ජීවන වියදම කලින් අවස්ථාවේ තිබුණේ price කියලා කිව්වේ මේ cost of living කියන ඒ ජීවන වියදම මේ ඒක තමයි එතන තියුනේ. නමුත් price කියලා ලියලා තිබුණා මොකක් හරි හේතුවක් නිසා. නමුත් ඒක මේ බුක්ක කියලා කියන්නේ ඒක. එතකොට අපි price කියන එකට කියන්නේ නිදන් කියලා. නිදන් කියලා කියන්නේ price කියන එකට නිදන් කියලා කියන්නේ. නිදන් කියලා කියනවා price කියන එකට අපි bill කියන එකට වෙන වචනයක් කියන්නේ. එතකොට bill කියලා කියන්නේ අපි electricity bill කිව්වොත් එහෙම දෙන්කි දයි කියලා කියන. එතකොට ඒ වගේ වෙන වචන අපි භාවිතා කරනවා. ඒක දූල පුතාලට ඉස්සරහට ටික ටික ඉගෙන ගන්න පුළුවන්. එතකොට කලින් අවස්ථාවේ තියුනේ එතකොට ඒක බුක්ක කියලා කියන්නේ මම කලින් කිව්වේ ජීවන වියදම එක තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි මෙතනට වෙනකන් අවසන් කරනවා. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි පිටුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන පොතේ. එතකොට 7 වෙනි පිටුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි පොත් 3ක් අපි දැන් කරගෙන යනවා. එකක් කංජි කියන එක, අනිත් එක ප්‍රධාන පොතේ. ඒකට අනුව තමයි සේරම ඒ ග්‍රැමර් ටික ඉගෙන ගන්න. අනිත් එක අපි ඉගෙනගත්තු ග්‍රැමර් ටික භාවිතා කරන එක පොත තමයි රෙන්ෂු කියන්නේ එක්සයිස් බුක් එක වගේ. එතකොට ඒක තමයි අනිත් එක. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස අසකෝවා නන්දෙස්කා කියන්නේ අසකෝ කියලා කියන්නේ කොකෝ කියලා කියන්නේ මෙතන සොකෝ කියලා කියන්නේ ඔතන අසකෝ කියලා කියන්නේ අතන. එතකොට අපි මෙතන මේ අවස්ථාවේදී මෙතන කොකෝ චුට්ටක් ඉන්න පරක්කු වෙලා ලියවෙන්නේ අපි ඒක හැදුවොත්. එතකොට මෙතන කොකෝ කියලා කියන්නේ මෙතන සොකෝ කියලා කියන්නේ ඔතන අසකෝ කියලා කියන්නේ අතන කොකෝ කියන්නේ මෙතන සොකෝ කියන්නේ ඔතන අසකෝ කියන්නේ අතන. එතකොට කොකෝ සොකෝ අසකෝ. එතකොට දූල පුතාලා ඒක හොඳින් අවබෝධ කරගන්න. ඒ මොකද කලින් අවස්ථාවේදී කොකෝ කියන එක ඉගෙනගෙන තියෙනවා සොකෝ කියන එක. එතකොට අසකෝ. එතකොට මේ තුන එතකොට අරේ කොරේ සොරේ අරේ කියන එක අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ කොටසට සම්බන්ධයි. එතකොට
අපි මේකෙන් අපි මේ කොටස පොඩ්ඩක් මේව කරලා අපි අභ්‍යාසිකේ මං කලින් අභ්‍යාසයක් ඒ ටික කතා කරනවා කිව්වා. ඒක නිසා අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට වෙනකන් අපි 6 වෙනකන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ඒ අභ්‍යාසයකට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම අසකෝවා නන්දෙස්කා අසකෝ එතකොට අතන කියන එක අසකෝ කියලා කියන්නේ අතන නන්දෙස්කා මොකද්ද කියන එක අතන මොකද්ද කියන එක අසකෝවා රොබී දෙස් රොබී කියලා කියන්නේ ලොබි කියන එක ලොබි කියලා කියන්නේ එතකොට ලොබි කියන එක සිංහලේ දන්නේ දූල පුතාලා ඒ කට්ටිය එක්ක අහුවෙන මේ කොටස එතකොට සිංහලෙන් මොකක්ද කියනවද කියන මම දන්නේ නැහැ ගොඩක් වෙලාවට අපි ඒ ගෙදරක මොකක් හරි බිල්ඩින් එකක එතකොට කට්ටියට ඇවිල්ලා ඒ අමුත්තොන්ට එහෙම පොඩ්ඩක් ඉන්න ඉඩ තියෙන ස්ථානේ එතකොට ලොබි කියලා කියන්නේ එතකොට අපි බැලුවොත් එහෙම මොකද්ද මේක අහන්නේ අසකෝවා නන්දෙස්කා එතකොට අසකෝ කියලා කියන්නේ අතන නන්දෙස්කා මොකද්ද අතන මොකද්ද කියලා අහන්නේ අසකෝවා නන්දෙස්කා එතන මොකක් හරි මේ පුටු එහෙම තියලා වාඩි වෙන්න සැනක් හරි ගස්සලා තියෙනවා. එතකොට යන්න ගිහින් වාඩි වෙන්න බයයි. එතකොට සමහරලාට මොකද්ද කියලා දන්නේ නැති නිසා ඒක නිසා ඈතින් නම් පේනකොට ගිහි අහනවා අසකෝවා නන්දෙස්කා අතන මොකද්ද තියෙන්නේ? එතකොට යාට ගිහිල්ලා වාඩි වෙලා ඒ මොකක් හරි එහෙම නැත්නම් ඒ කාත් එක්ක හරි මේ කතා කරන්න පොරොන්දු වෙච්ච තැනක්. එතකොට අපි බැලුවොත් එහෙම අසකෝවා රොබී ලොබි එක. එතකොට මෙතන උත්තර දෙනවා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ශොකුයින්සිත්සුවා දොකෝ දෙස්කා. එතකොට මෙතන අහන්නේ කුමක්ද කියන එක. මෙතන අහන්නේ කුමක්ද? කුමක්ද කියලා කියන්නේ එතකොට මොකක් හරි තැනක් පෙන්නලා අසක මොකද්ද කියලා අහන අතනම තියෙන පුටු තියලා තියෙන. එතකොට මොකද්ද කියලා දැනගන්න ඕනේ. එතකොට අහනවා අසකෝවා නන්දෙස්කා අරක මොකද්ද කියලා අහන්නේ. එතකොට ඊළඟට අහන්නේ මොකද්ද කොහෙද තියෙන්නේ. එයා දැන් මේ කවුරු හරි පුජ්‍යලයක් ඇවිල්ලා මෙතන ඉස්කෝලේට ඇවිල්ලා මේ ඔෆිස් එක ඒ කියන්නේ ඔෆිස් එක එතකොට හොයනවා. එතකොට ඔෆිස් එක දන්නේ නැහැ. ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියලා අහන අවස්ථාව මේ. එතකොට දුල පුතාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ ඔෆිස් එක කොහෙද කියලා හොයාගන්න බෑ. එතකොට කවුරු හරි අහනවා ඔෆිස් එක කොහෙද තියෙන්නේ? ඒක අහන්නේ කොහොමද? ඔෆිස් එකට කියන්නේ අපි ශොකුයින් කියලා කියන්නේ වැඩ කරන අය කියන එක. එතකොට ශොකුයින්සිත්සු කියලා කියන්නේ එතකොට ඔෆිස් එක කියන එක. වැඩ කරන අය ඉන්න තැන. ඒක තමයි එතකොට ශොකුයින්සිත්සු කියලා කියන්නේ එතකොට ඔෆිස් එක. ශොකුයින්සිත්සුවා දොකෝ දෙස්කා කියලා කියන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ කියන එක තමයි එතකොට දොකෝ දෙස්කා කියලා කියන්නේ. ඒක නිසා මේක බැලුවොත් එහෙම ශොකුයින්සිත්සුවා දොකෝ දෙස්කා වැඩ කරන ඒ කියන්නේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියන එක තමයි අහන්නේ. අපි බැලුවොත් එහෙම ඒකට පිළිතුර ශොකුයින්සිත්සුවා අසකෝ දෙස්. ශොකුයින්සිත්සු එතකොට ඔෆිස් එක තියෙන්නේ අතන. අසකෝ කියලා කියන්නේ එතකොට අතන කියන එක. එතකොට අතන තියෙනවා ඔෆිස් එක කියලා පෙන්නනවා. එතකොට දුල පුතාලා මේ වගේ දොකෝ දෙස්කා කියලා කොහේ හරි අපිට යූබින්කෙකු කියලා කියන්නේ පෝස්ට් ඔෆිස් එක යූබින්කෙකුවා දොකෝ දෙස්කා එකිවා දොකෝ දෙස්කා එහෙම අපිට ප්‍රශ්න අහන්න පුළුවන් ඕනම කෙනෙක්ගෙන්. එතකොට එකිවා දොකෝ දෙස්කා කියලා අහන්න පුළුවන් ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ. අපිට කෝබන් කියලා කියන්නේ එතකොට පොලිස් මුරපොලට කියන්නේ කෝබන් කියලා. කෝබන්වා දොකෝ දෙස්කා කියලා අහන්න පුළුවන් පොලිස් මුරපොලක් තියෙන්නේ කොහෙද. අපිට පාරේ එහෙම දන්නේ නැති වුණාම පොලිස් මුරපොලට ගිහලා අහන්න පුළුවන්. එතකොට කෝබන්වා දොකෝ දෙස්කා කියලා ඕනෙ කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. එතකොට ශෝගක්කෝවා දොකෝ දෙස්කා එහෙම අපිට අහන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. එතකොට මෙතන කියනවා ශොකුයින්සිත්සුවා අසකෝ දෙස්. ශොකුයින්සිත්සුවා අතන තියෙන්නේ. එතකොට ඒ කාර්යාලය අතන තියෙන්නේ කියන එක තමයි මෙතන මේ කියන්නේ. මෙතෙන්ට වෙනකම් මොන හරි තේරෙන්නේ නැතනක් තියෙනවා නම් කියන්න. අපි ඊළඟ පොතට යන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් ඉක්මනට.
නැත්තම් අපි කලින් කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට කීවෙනි කොටසද තේරෙන්නේ නැහැ කිව්ව පුතා චුට්ටක් ගිය සතියේ කරන්න කියපු එක්සර්සයිස් එක සර්. ඕකේ ගිය සතියේ මං හිතන්නේ චුට්ටක් ඉන්න නවවෙනි පිටුව සර්. 9 වෙනි පිටුවනේ මේකනේ ඔව් සර්. ඕකේ බොහොම ස්තුතියි 8 වෙනි පිටුව ඒ කොටසත් 9 වෙනි පිටුව මම කරන්න ඉස්සෙල්ලා මේ කොටසද කලින් එකද 8වෙනි පිටුවයි 9වෙනි පිටුවයි දෙකේ තියෙන අභ්‍යාසය. ඕකේ බොහොම ස්තුතියි මේ කොටස එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස සිස්මොන්නෝ බුන් ඕ ඊනසයි. එතකොට මේ ප්‍රශ්නේ තියෙන මේ කොටස එතකොට කියන්නේ මේ ප්‍රශ්නේ කියන්න කියලා කියන්නේ එතකොට සිස්මොන්නෝ බුන් ඕ ඊනසයි. අරේව රාජ්‍යෝ දෙස් කියලා උත්තර දෙනවා. එතකොට අරේව නන් දෙස්කා කියලා අපිට අහන්න වෙන්නේ. මොකද මෙතන එතකොට මෙතන අපිට අහන්න වෙන්නේ පුට්ටක් ඉන්න අරේවා මෙතන රාජ්‍යෝ දෙස් කියලා කියනකොට එතකොට අපිට ප්‍රශ්නාර්ථයක් තියෙන්න ඕන නැත්නම් අපිට එතකොට රාජ්‍යෝ කියලා කියන්න බෑ රාජ්‍යෝ කියලා කියන්න බෑ ප්‍රශ්නාර්ථේ ඒ ප්‍රශ්නයට ඒ පිළිතුර විදියට තමයි මෙතන රාජ්‍යෝ කියලා කියන්නේ. එතකොට අපි ප්‍රශ්නය හදාන්නේ අරේවා නන්දෙස්කා අරක කුමක්ද? එතකොට කියනවා අරේවා රාජ්‍යෝ දෙස්. අරක රේඩි එකක් කියලා. ඊළඟට බැලුවොත් එහෙම අරේවා හරිපුසන්නෝ දෙස්. එතකොට මේ අවස්ථාවේදී අපිට අහන්න පුළුවන් අරේවා දාරෙනෝ දෙස්කා අරක කාගේද? අරේවා දාරෙනෝ දෙස්කා අරේවා අරිපුසන්නෝ දෙස්. අරේවා දාරෙනෝ දෙස්කා අරේවා අරිපුසන්නෝ දෙස්. එතකොට ඊළඟ එක බැලුවොත් එහෙම හයි කියලා කියනවා මේක වැදගත් හයි කියලා කියනවා නම් ප්‍රශ්නාර්ථෙත් මේ සින් කියන එක තියෙන්න ඕන. ඒක නිසා අපි වතාශිවා කියලා කියනකොට මෙතන ප්‍රශ්නෙන් අහන්නේ අනතවා ආනතවා සින් දෙස්කා අනතන නමයම සින් දෙස්කා කියලා සාමාන්‍යයෙන් අහන්නේ අනතවා සින් දෙස්කා කියලා Shinsan දෙස්කා කියලා අහන්න පුළුවන් අපිට අනතමා Shinsan දෙස්කා. එතකොට අපිට එහෙම අහන්න පුළුවන් අනතමා Shinsan දෙස්කා කියලා අහන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් අනතන නමයම Shin දෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට අනතමා Shin දෙස්කා Shinsan දෙස්කා. එතකොට අනතවා Shinsan දෙස්කා හයි වතාශි වා Shin දෙස්. එතකොට මෙතන අනතවා Shin දෙස්කා Shinsan දෙස්කා කියලා ඇහුවාම හයි වතාශි වා Shin දෙස් කියලා කියන්න පුළුවන්. මෙතන මේක අහපු හින්දා තමයි හයි කියන එක මෙතන දක්වන්නේ. එහෙම නැතුව වතාශි වා Shin කියලා දෙස් කියලා කිව්වොත් එහෙම අනතනු නමයිව නන් දෙස්කා කියලා අහන්න වෙන්නේ. අනතනු නමයිව නන් දෙස්කා කියලා තමයි අපිට අහන්න වෙන්නේ හයි කියන එක නැති වුණොත්. ඒක නිසා හයි කියන එකෙන් තියෙන එකෙන් එතකොට මේ උත්තරය රිපීට් වීමක් මේ ප්‍රශ්නේ අන්තර්ගත වීමක් සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න.
මෙතනට වෙනකන් හරිද දුවල පුතාලා? සර් එතකොට අනත කියන්නේ නුඹ නේද? නුඹ කියන එක. ඔව්. හරි සර්. මේකේ වෙන නුඹ කියන ඒවාට තියෙනවා. නමුත් අනත කියන එකට අනිත්‍ය ඒක ඇර අනිත්‍යව භාවිතා කරන්න එපා. දුවල පුතාලා ඩික්ෂනරි වල එහෙම චෙක් කරලා නුඹ කියන ඒවාට විවිධ දේවල් එනවා. නමුත් ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ වෙන දේවල් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නෑ. අනත කියන එක විතරයි භාවිතා කරන්නේ නුඹ කියන එකට. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ඒක ඒ අහන මනුස්සයට නිකන් ඒ කියන්නේ ගහන්න බනින්න වගේ කතා කරන වගේ අදහසක් එන්න පුළුවන්. ඒක නිසා අනත කියන එක විතරයි අපි භාවිතා කරන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේදී වතාශිවා කියනකොට මෙතන මේ උත්තරේදී වතාශිවා කියනකොට ප්‍රශ්නේදී අනත කියන එක අහන්න ඕනේ. ඒක අනිත් මේක. එතකොට නුඹ කියලා කියනකොට මම කියන එකෙන් පිළිතුරු දෙන්න. එතකොට ඒක මතක තියාගන්න දුවල පුතාලා. අපි ඊළඟ එකට යන්න බලාපොරොත්තු වෙනවා. වතාශි no sensei wa සතෝ සෙන්සේ දෙස්. එතකොට මේ අවස්ථාවේදී හයි කියන එක නැහැ. එහෙනම් අපි රිපීට් කිරීමක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන කතා කරන්නේ අනතනෝ සෙන්සේ වා දාරේ දෙස්කා. එහෙම නැත්නම් දොනත දෙස්කා කියලා අහන්න පුළුවන්. දාරේ දෙස්කා. මීට වඩා පෙලයිට් ඕනනම් දොනත දෙස්කා කියලා අහන්න පුළුවන්. දොනත දෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට අනතනෝ සෙන්සේ වා දාරේ දෙස්කා. වතාශි no sensei wa සතෝ සෙන්සේ දෙස්. එතකොට මෙතන සතෝ සෙන්සේ කියලා තියුණා නම් මෙතන හයි හරි ඊයේ හරි තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මෙතන හයි හරි ඊයේ හරි නැත්තම් ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ දාරේ දෙස්කා කියන එක. එතකොට අනතනෝ සෙන්සේ wa දාරේ දෙස්කා එහෙම නැත්නම් දොනත දෙස්කා කවුද කියන එක දෙකම එකම දෙය කියන්නේ. දොනත කියලා කියන්නේ එතකොට පොලයිට්ව දාරේ වලට වඩා පොලයිට් දොනත කියන එක. වතාශි no sensei wa සතෝ සෙන්සේ දෙස්. මගේ ගුරුවරයා සතෝ සෙන්සේ. අපි ඊළඟ එකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ බැලුවොත් එහෙම ඊයේ සතෝ සෙන්සේ wa ඔතොකො no sensei දෙවා අරිමාසෙන්. මෙතන ඊයේ කියලා තියෙනවා. එහෙනම් මෙතන අහන්නේ මොකද්ද? සතෝ සෙන්සේ wa ඔතොකො no sensei desu ka? එතකොට සතෝ සෙන්සේ වා ඔතොකො no sensei desu ka? ඊයේ සතෝ සෙන්සේ වා ඔතොකො no sensei දෙවා අරිමාසෙන්. ඔන්නනෝ සෙන්සේ දෙස්. එතකොට මෙතන නැහැ කියලා කියන්නේ මේ කොටස. එහෙනම් ඒක මෙතන ප්‍රශ්නේ අහන්නේ. එහෙනම් සතෝ සෙන්සේ වා ඔතොකො no sensei desu ka? ඊයේ සතෝ සෙන්සේ වා ඔතොකො no sensei දෙවා අරිමාසෙන්. ඔන්නනෝ සෙන්සේ දෙස්. එතකොට ඒක දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. මෙතෙන්ට වෙනකන් හරිද දුවල පුතාලා? අපි වෙලාව ඇවිත් තියෙන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මනට කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට වෙනකන් හරිද? අපි ඊළඟ හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවා. හරි ඕකේ. බොහොම ස්තුතියි. අපි ඊළඟ කොටසට යන්න බැලුවොත් එහෙම හයි ඊළඟ කොටස බැලුවොත් එහෙම හයි කියලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නාර්ථේ රිපීට් වීමක් සිද්ධ වෙන්නේ. නම් මෙතන සොරේවා වතාශි no ජිෂෝ දෙස් කියලා කියනවා. එතකොට අපිට මේකෙදි හොරේවා කියලා අහන්න පුළුවන්. එතකොට B කියන එක කොහේ ඉන්නවද කියන එක අපි දන්නේ නැහැ මෙතන. ඒක නිසා අපිට ඕන විදිහකට මේක අහන්න පුළුවන්. මෙතන කොරේ කියලා අහන්න පුළුවන්. කොරේවා අනතනෝ ජිෂෝ දෙස් ka? これは
අනතානෝ ජිෂෝ දෙස්ු කා? එතකොට කොරේවා කියලා කියන්නේ මේක. එතකොට උත්තර දෙනකොට සොරේවා කියලා කියනවා කොරේවා. අනතානෝ නුඹගේ ජිෂෝ දෙස්ු කා? නුඹගේ ඩික්ෂනරියද? කොරේවා අනතානෝ ජිෂෝ දෙස්ු කා? නුඹගේ ඩික්ෂනරියද? හයි සොරේවා වතාෂිනෝ ජිෂෝ දෙස්ු. හයි සොරේවා ඔව් ඒක වතාෂිනෝ මගේ ජිෂෝ දෙස්ු ඩික්ෂනරිය. අපි ඊළඟ එකත් බැලුවොත් එහෙම මේ අවස්ථාව සොරේවා ඒගොනෝ ජිෂෝ දෙස්ු. එතකොට මෙතන මේ අවස්ථාවේදී ඒගෝ කියන එක එතකොට කෙලින්ම කියලා කියන්නේ එතකොට නානි හරි මොකක් හරි අපි භාවිතා කරන්නේ. එතකොට මෙතන බැලුවොත් එහෙම නන්නෝ ජිෂෝ දෙස්ු කා අපිට අහන්න පුළුවන්. මෙතන එතකොට කොරේවා කියන එක මෙතන කලින් භාවිතා කරපු නිසා එතකොට ඕනනම් අහන්න පුළුවන්. එතකොට කොරේවා නන්නෝ ජිෂෝ දෙස්ු කා කියලා අහන්න පුළුවන්. එතකොට කොරේවා නන්නෝ ජිෂෝ දෙස්ු කා? කොරේවා නන්නෝ ජිෂෝ දෙස්ු කා? මේක මොනවා ගැන තියෙන ඩික්ෂනරියක්ද කියලා එතකොට තියෙන්නේ. එතකොට කොරේවා නන්නෝ ජිෂෝ දෙස්ු කා? කොරේවා ඒගොනෝ ජිෂෝ දෙස්ු. මේක ඉංග්‍රීසි වල ඩික්ෂනරියක්. අපි ඒක ඊළඟට බැලුවොත් එහෙම අරේවා ඒගොනෝ ජිෂෝ දේවා අරිමාසෙ නිහොන්ගොනෝ ජිෂෝ දෙස්ු. මෙතන මේ අවස්ථාවේදී සොරේවා ඒගොනෝ ජිෂෝ දෙස්ු කියලා දැක්වුවා. එහෙනම් මේ අවස්ථාවේදී අපිට අහන්න වෙනවා රිපීට් කිරීම මෝ කියන එක භාවිතා වෙනවා. එතකොට අරෙමෝ ඒගොනෝ ජිෂෝ දෙස්ු කා? අරෙමෝ කියලා කියන්නේ අරකත් ඉංග්‍රීසි ඩික්ෂනරියක්ද කියන එක. එතකොට අරෙමෝ ඒගොනෝ ජිෂෝ දෙස්ු කා? ඊයේ සොරේවා ඒගොනෝ ජිෂෝ දේවා අරිමාසෙන් නිහොන්ගොනෝ ජිෂෝ දෙස්ු. එතකොට මේ අවස්ථාවේදී මෝ කියන එක භාවිතා වෙනවා රිපීට් වීමක් සිද්ධ වෙන නිසා. එතකොට සොරේවා ඒගොනෝ ජිෂෝ දෙස්ු කියන එක. එතකොට මෙතන කතා කරේ සොරේවා ඒගොනෝ ජිෂෝ දෙස්ු. අරෙමෝ ඒගොනෝ ජිෂෝ දෙස්ු කා කියලා ඇහුවා. එතකොට අරෙමෝ ඒගොනෝ ජිෂෝ දෙස්ු කා? ඊයේ අරේවා ඒගොනෝ ජිෂෝ දේවා අරිමාසෙන් අරේවා ඒගොනෝ ජිෂෝ දේවා අරිමාසෙන් නිහොන්ගොනෝ ජිෂෝ දෙස්ු. අරේවා ඒගොනෝ ජිෂෝ දේවා අරිමාසෙන් අරේවා නිහොන්ගොනෝ ජිෂෝ දෙස්ු. මෙතෙන්ට වෙනකන් අපි කතා කර එතකොට මෙතන වෙනකන් දුල පුතාලට මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවද? නැහැ සර්. ඕකේ අපි එහෙනම් මෙතනින් අපි අදට පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අනික් කොටස අවශ්‍ය නම් අපිට කරන්න පුළුවන්. මේ කොටස දුල පුතාලට තේරෙන්නේ නැත්නම් අපිට කරන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ දවසේ මෙතන දෙවෙනි කොටසේ මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා කලින් කොටසත් එක්ක. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි අදට මෙතනින් පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට සුබ රාත්‍රියක්.